හරි අයිබෝල් ළමයි අපි පන්තිය පටන් ගමු අදත් ගිය සතියේ අපි කරේ හතරවෙනි පාඩම ඔයාලගේ ඒ පාඩම යටතේ තියරි කොටස් කතා කරලා අවසන් කරා තාර්කික ద్వාර ඒ කියන්නේ පරිපථවල ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න සහ අපිට අවශ්‍ය කරන පරිපථ නිර්මාණය කරගන්නවා නම් තාර්කික ద్వාර ඇසුරින් ඒ වගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කර ගැනීම කරන්න තමයි මේ පාඩම දාලා තියෙන්නේ. එතකොට මූලික තාර්කික ద్వාර සංයුක්ත තාර්කික ద్వාර කියලා අපි ద్వාර කීපයක් ඉගෙන ගත්තා. ඒ වාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද? ඊට අදාළ සත්‍යතාවක සහ රූප සටහන් අතරදී පරිපථ සංකේතය ගැන කතා කළා. ඊළඟට සංයුක්ත මූලික හෝ සංයුක්ත තාර්කික ద్వාර කීපයක් එකට සම්බන්ධ කරලා තාර්කික ద్వාර රූප සටහනක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඊට අදාළ බූලිය ප්‍රකාශය ලියාගන්නේ කොහොමද? සහ සත්‍යතාවක් ගොඩනගලා අවසාන ප්‍රතිදානය හොයාගන්නේ කොහොමද කියලා කතා කළා. ඊළඟට IC වල ක්‍රියාකාරීත්වය ගැන සරල අවබෝධයක් ගත්තා. IC එකක් නිර්මාණය වෙලා තියෙන යම්කිසි තාර්කික ద్వාර එකතු වීමෙන් කියලා කියන්නේ IC එකක තියෙන තුඩු ඇතුළතින් ద్వාර වලින් සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට පැහැදිලි කරලා තිබ්බා. ඊළඟට තාර්කික ద్వාර වල ප්‍රායෝගික යෙදවුම් කියන කොටස තමයි ගිය සතියේ අපි කතා කළේ. එතනදී අපිට මොනවා හරි එදිනෙදා අවශ්‍ය කරන උපකරණයක් නිර්මාණය කරගන්න හෝ තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණයක් අපිට අවශ්‍ය විදිහට ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම සඳහා අමතර පරිපථ කොටසක් හදාගන්න විස්තරයක් දුන්නොත් ඊට අදාළ පරිපථ රූප සටහන තාර්කික ద్వාර ඇසුරෙන් පරිපථ රූප සටහනක් ඇඳගන්න විදිහ ගැන තමයි ගිය සතියේ අපි බැලුවේ. ඒ ගැන මම කියලා ඔයාලගේ ඇක්ටිවිටි බුක් එකක්. ඒ කියන්නේ ප්‍රශ්න තියෙන පොතක් එවලා තියෙනවා අමාත්‍යාංශයෙන්. ඒකේ ප්‍රශ්න ටික ගැන තමයි කරමින් හිටියේ. එතකොට අර විස්තරයේ දීලා ඒකට රූප සටහන පරිපථ රූප සටහන අඳින්දින් පොඩි වෙනසක් තියෙනවා. හරියටම ඒ අදහස තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඒ ආශ්‍රිත ප්‍රශ්න කීපයක් කරලාම බලලා අපි මේ කොටස තේරුම් ගන්න ඕනේ. පොතේ තියෙන උදාහරණ කීපය විතරක් බලවට මදි. ඒ නිසා මම මේ ඇක්ටිවිටි බුක් එකේ ප්‍රශ්න ටික කරමින් යන අතරතුර ඉන්නේ. අදත් අපිට ඒකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තියෙනවා. ඒ කොටස ඉවර වුණාන් පස්සේ ළමයි මම තුන්වෙනි පාඩමේ සහ හතරවෙනි පාඩමේ පාස් පේපර්ස් ප්‍රශ්න කරන්න ඕනේ. දෙකේම ඊට අමතරව එක පාඩමකවත් නෝට් සම්පූර්ණ කරේ නැහැ මම. නෝට් සම්පූර්ණ කරනවා. ඒතර විශේෂයෙන් මේ 8 වෙනි මාසේ වගේ අගෝස්තු වලදී වගේ ඒ නෝට් සම්පූර්ණ කිරීම සම්පූර්ණයෙන් කරනවා. ඊට පස්සේ අපි තව ඉතුරු වෙලා තියෙන පාඩම් ටික සම්පූර්ණ කරනවා. මේ පාඩමෙන් ඇහිලා තියෙන ප්‍රශ්න ටික එහෙමත් බලන්න ඕනේ. බලලා ඉවරලාම අපි නෝට් ලියමු. මම ඇක්ටිවිටි බුක් එකේ ප්‍රශ්න ටික ඉවර කරනවාද? ඉවර කරලා තුන්වෙනි පාඩමේ ප්‍රශ්න කරන්න පටන් ගන්න පුළුවන්. ගිය සතියේ අපි මේ ඇක්ටිවිටි බුක් එකේ හතරවෙනි පාඩමට අදාළව ප්‍රශ්න මූලික ප්‍රශ්න ටික බැලුවා. නෝට් එකකුත් තියෙනවා මේකේ. ඒකෙත් හිස් තැන් පුරවන්නත් තියෙනවා. මෙන්න මේ බහුවර්ණ ප්‍රශ්න සහ ලියන්න තියෙන ප්‍රශ්න කීපයක් බැලුවා. ඒ බලලා මේ ප්‍රායෝගික යෙදුම් නැත්නම් විස්තරයක් දීලා ඒකට අදාළ පරිපථ රූප සටහන සත්‍යතාවග්ගුව වගේ අඳින්න තියෙන ප්‍රශ්න තියෙන 14 ඉඳන් ඉදිරියට 14 වෙනි ප්‍රශ්නේ මම කරා. හරිද? අද 15 වෙනි ප්‍රශ්නේ ඉඳන් තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. අපි බලමු. මම ඔයාලට ලියන්න කියලා කිව්වා. ලියන්න ඇති කියලා මම හිතනවා. මෙතන ඉඳන් මම සාකච්ඡා කරලා උත්තර කියලා දෙනවා. හරි. 15 වෙනි ප්‍රශ්නේ තියෙන ළමයි ගුවන් යාන එන්ජිමක තත්ත්ව පාලන පද්ධතිය සකස් කර ඇත්තේ එන්ජිම තුළ උෂ්ණත්වය පීඩනය හා පිස්ටනයට සම්බන්ධ රෝධය මිනිත්තුකට කැරකෙන වාර ගණන පදනම් කරගත් සංවේදකවල ක්‍රියාකාරීත්වය මතය. එන්ජිමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අනතුරුදායක තත්ත්වයක් ඇති වූ විට නියම කුටිය තුළ අනතුරු සංඥා බල්බය දැල්වේ. මෙම අනතුරු සංඥා බල්බය දැල්වෙන්නේ පහත සඳහන් තත්ත්ව යටතේදී කියලා වුණ කියනවා. අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 400ට වඩා වැඩිවීම සහ අභ්‍යන්තර පීඩනය 1.5 MPaට වඩා වැඩිවීම හෝ පිස්ටනයට සම්බන්ධ රෝධය මිනිත්තුකට කැරකෙන වාර ගණන 4000ට වඩා අඩු විටදීය. හරි. දැන් අපිට තවත් ඉදිරියට විස්තර කියනවා. එහිදී මෙන්න මේ විදිහට වැඩ කරනවා සහ වගුවක් දීලා තියෙනවා. හරිද? මම දැන් මේ විදිහට බෝඩ් එකේ එකට අදාළ උත්තරේ හදා ගන්න විදිය පැහැදිලි කරනවා. බලන්න ඔයාලා ළඟ නෝට් එක දැන් මුද්‍රිත පිටපතක් නැහැ.
ඔය වගේ ප්‍රශ්නයක් දුන්නාම ඔයාලා ඕකේ කියන විදිහට සංවේදක හෝ ඒ අතින් ක්‍රියාත්මක කරන ස්විච් හර මෙහි කියලා තියෙන දේවල් ඉස්සල්ලා අපි ඒවා මේ ඇඳ ගන්න ඕනේ කොටු ගහලා වෙනම ඇඳ ගන්න ඕනේ පරිපථය අඳින්න හරිද අතින් ක්‍රියාත්මක කරන ස්විච් කරාම සංවේදක ඔය කියන දේවල් තමයි අපිට මේ පරිපථයේ ක්‍රියාකාරීත්වයට අදාළව තියෙන්නේ. ඒ නිසා මම මේකේ සංවේදක තුනක් තියෙනවලු. ඒ සංවේදක තුන වෙනම මේ විදිහට කොටු ගහලා ඇඳ ගන්නවා. හරිද? මොනවද ඒ සංවේදක තුන? උෂ්ණත්වය, පීඩනය හා පිස්ටනයට සම්බන්ධ රෝධය මිරිත්තු කර කැරකෙන වාර ගාන පදනම් කරගත් සංවේදක. එහෙනම් උෂ්ණත්ව සංවේදකයක් තියෙනවා. පීඩන සංවේදකයක් තියෙනවා ඊළඟට පිස්ටනයට සම්බන්ධ සංවේදකයක් තියෙනවා පිස්ටන සංවේදක කියලා මම කෙටියෙන් ගන්නම් දැන් මේ සංවේදකවල ක්‍රියාකාරීත්වය අනුව නියම කුටිය තුළ අනතුරු සංඥා බල්බයක් දැල්වෙනවා නියම කුටිය තුළ අනතුරු සංඥා බල්බයක් දැල්වෙනවා. අනතුරු සංඥා බල්බය. හරිද? ඔය විදිහට අපි අඳගන්න. මේ අනතුරු සංඥා බල්බය දැල්වෙන්නේ මේ සංවේදක වලින් හොයාගන්න යම් යම් අනතුරු අවස්ථාවල. ඒතකොට මේ අනතුර දැක්වෙන අවස්ථාව අපි බලන්න ඕනේ. ඒක හොයාගන්න මේකේ විස්තරයක් කියනවා. අභ්‍යන්තර උෂ්ණත්වය 400ට වඩා වැඩි වුණොත් මේ උෂ්ණත්වය 400ට වඩා වැඩි වුණොත් 400ට වඩා වැඩි වුණොත් අනතුරු සංඥා බල්බය දැල්වෙන්න ඕනලු. ඊළඟට අභ්‍යන්තර පීඩන 1.5 MPa ට වඩා වැඩි වීම. පීඩනය 1.5 MPa මෙගාපැස්කල් කියන එක අදහස ඇත්තේ. ඒකට වඩා 1.5ට වඩා වැඩි වුණොත් අනතුරු සංඥා බල්බය දැල්වෙන්න ඕනලු. ඊළඟට පිස්ටනයට සම්බන්ධ රෝධය මිනිත්තුකට කැරකෙන වාර ගාන 4000ට වඩා අඩු වුණොත් 4000ට වඩා අඩු වුණොත් මොකද වෙන්න ඕනේ කියන්නේ අනතුරු සංඥා බල්බය දැල්වෙන්න ඕනේ. එහෙනම් අපි ලියා ගන්නවා මෙන්න මේ අනතුරු සංඥා බල්බය දැල්වෙන්න ඕනේ අවස්ථා ටික ගැන. දැන් මේවා සංවේදක හෝ අතින් ක්‍රියාත්මක කරන දේවල් ගැන අපි හොයාගෙන ඒවට අදාළව අනතුරු සංඥා බල්බය දැල්වෙන්නේ යම් වෙනසක් වෙන්නේ මොන අවස්ථාවලද කියලා ලියා ගන්න ඕනේ. ඊළඟට මේ අවස්ථාවලට අදාළව එක හෝ බිඳුව කියන මේ සංවේදක වලින් පරිපථයට දෙනවනේ එක හෝ බිඳුව කියලා අවස්ථාව. ඒ අවස්ථාව ලියා ගන්නත් ඕනේ. ඒක හොයාගන්න ඊට පස්සේ වගුවක් දීලා තියෙනවා. අභ්‍යන්තර උෂ්ණත්වය 400ට වඩා වැඩි වීම 1යි. හරි දැන් අපි ගත්තේ 400ට වඩා වැඩි වීමනේ. එහෙනම් ඒක 1යි කියලා දාගන්න. ඊළඟට පීඩනය 1.5 MPa ට වඩා වැඩි වීම 1යි කියලා කියනවා. ඊළඟට කියනවා අභ්‍යන්තර පිස්ටනයට සම්බන්ධ රෝධය මිනිත්තුකට කැරකෙන වාර ගාන 4000ට වඩා වැඩි වීම 1යි කියලා. අපිට කියන්නේ වැඩි වීම 1යි. එහෙනම් අඩු වීම දැන් අපිට ඕනේ පිස්ටනයට සම්බන්ධ රෝධය මිනිත්තුකට කැරකෙන වාර ගාන 4000ට වඩා අඩු වුණොත්ලු අනතුරු සංඥා බල්බය දැල්වෙන්නේ. එහෙනම් අපි ගන්න ඕනේ අඩු වෙන අවස්ථාව. අඩු වෙන අවස්ථාව එහෙනම් බිඳුවයි. වගේ එකක් දීලා තියෙනවා. අවස්ථා 6ම එකේ වත් 3 වෙන අවස්ථාව සහ බිඳුව වෙන අවස්ථා 3 දීලා තියෙනවා. එහෙනම් අපි දැන් හොයාගත්තා මේ අවස්ථාවල තමයි අනතුරු සංඥා බල්බය දැල්වෙන්න ඕන. ඒවට අදාළ එක බිඳුව හොයාගත්තා. ඊළඟට මම ඔයාලට ගිය සතියේ කිව්වා බිඳුව කියලා තියෙන අවස්ථාවකට අදාළව යම් ක්‍රියාවලියක් සිදු වෙන්න ඕන නම් අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? මේ බිඳුව කියන එක දැන් අනතුරු සංඥා බල්බය නිකුත් වෙනවා කියන්නේ එකයිනේ. එක කියන එකට අරන් එන්න අපි මුලින්ම කරන්න ඕනේ මේකට නොට් එකක් දාලා එක කරගන්න ඕනේ. හරිද? එක කරගන්න ඕනේ. හරි. හරි. ඔතන එනකන් ඉඳන් පස්සේ ඊළඟට ආපහු විස්තරය කියවන්න වෙනවා. ඒ විස්තරය තුල තියෙනවා අනතුරු සංඥා බල්බය දැල්වෙන්නේ. එහිදී අනතුරු සංඥා බල්බය දැල්වෙන්නේ කියලා කරුණු දෙකක් ගැන කියනවා. පළවෙනි එක කියන්නේ 400ට වඩා වැඩි වීම සහ කියලා දෙවෙනි කරුණ කියනවා. මම දෙවෙනි කරුණ ගන්නවා ඉස්සෙල්ලා. දෙවෙනි කරුණේ කියනවා 1.5 MPa ට වඩා වැඩි වීම හෝ හොඳින් බලන්න ඒක විස්තරේ තියෙනවා අභ්‍යන්තර පීඩනය 1.5 MPa ට වඩා වැඩි වීම හෝ
පිස්ටනයක සම්බන්ධ රෝධය මිනිත්තුවක කැලකෙන වාර ගන්න 4000ට වඩා අඩු විට කියලා තියෙනවා. හරිද? එහෙනම් අපි ඉස්සෙල්ලා මේ දෙක සම්බන්ධ කරන්න ඕනේ. හෝ කියන වචනේ දීලා තියෙනවා. හෝ කියන එකේ අදහස මොකද්ද? මේ දෙකෙන් එකක් පමණක් සිද්ධ වුණොත් අනුතුරු සංඥා බලපෑම දැල්වෙන්න ඕනේ. මේ දෙකෙන් එකක් විතරක් සිද්ධ වුණොත්. එහෙනම් හෝ කියන අර්ථයෙන් මේකට සම්බන්ධ කරන්න වෙන ద్వාරය මේ දෙකෙන් එකක් විතරක් සිද්ධ වුණොත් අනුතුරු සංඥා බලපෑම දල්වා ගැනීම සඳහා මෙතෙන්ට දාන්න ඕනේ O ගේට් එකක්. හරිද? O ගේට් එකක් දාන්න ඕනේ. හරිද? දැන් මේ දෙකම ගැන එකම කරුණේ කියන්නේ දෙවෙනි කරුණ. අභ්‍යන්තර පීඩන 1.5 MPට වඩා වැඩි වීම හෝ පිස්ටනයට සම්බන්ධ රෝධයේ මිනිත්තුවකගෙන වාර ගන්න 4000ට වඩා අඩු ඊට අනුතුරු සංඥා බලපෑම දැල්වී. මේ ඊළඟට ඊට කලින් ප්‍රකාශයක් තියෙන එක කියන ප්‍රකාශයේ තියෙනවා. ඊට කලින් ප්‍රකාශයක් තියෙනවා. උෂ්ණත්වය 400ට වඩා වැඩිවීම සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 400ට වඩා වැඩිවීම සහ කියලා තමයි දෙවෙනි කරුණ ගැන කියන්නේ. ඒ කියන්නේ මේ දෙකෙන් එකක් සිද්ධ වුණොත් අනුතුරු සංඥා බලපෑම දැල්වෙන්න ඕනේ. හැබැයි මේ දෙකෙන් එකක් විතරක් නෙමෙයි. මේකත් එක්ක උෂ්ණත්වය 400ට වඩා වැඩිවීමත් එක්ක මේ දෙකෙන් එකක් සිද්ධ වුණොත් අනුතුරු සංඥා බලපෑම දැල්වෙන්න ඕනේ. ඒකයි පළවෙනි කරුණත් එක්ක සහ කියලා දීලා තියෙන්නේ. 400ට වඩා වැඩිවීම සහ කියලා මේ කරුණ ගැන කියන්නේ. එහෙනම් සහ කියලා කියන්නේ සහ කියන අර්ථයෙන් මොකද අපි ගන්න ඕනේ? මේ දෙකම සිද්ධ වෙන්න ඕනේ. 400ට වඩා වැඩිවීම සහ මේක සිද්ධ වෙන්න ඕනේ. මේක කියලා කියන මේ දෙකෙන් එකක්. හරිද? එහෙනම් මෙතෙන්ට දාන්න වෙන්නේ AND ద్వාරය. AND ద్వාරය දාලා අපි මේ විදිහට අනුතුරු සංඥා බලපෑමට සම්බන්ධ කරනවා. හරි. ඔන්න පරිපතය යන්න. ඊළඟට සමහර විට ওই විදිහට විස්තරය විතරයි කිසිම අකුරක් දීලා නැති වෙන්න පුළුවන් මේවට දාලා. එහෙම වුණත් අපි අකුරු අතින් දා ගන්න ඕනේ. හැබැයි අකුරු ප්‍රශ්නේ දීලා තියෙනවා නම් වෙන අකුරු දාන්න බෑ. මේ තියෙන ඒවාම ගන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ අකුරු තියෙනවා. අභ්‍යන්තර උෂ්ණත්වය 400ට වඩා වැඩි වීම A කියලා කියනවා. එහෙනම් මෙතන A පිස්ටනය සම්බන්ධ රෝධය අභ්‍යන්තර පීඩනය B කියලා කියනවා. පිස්ටනය සම්බන්ධ රෝධය කැපෙන වාර ගන්න C කියලා කියනවා. එහෙනම් මම මේ විදිහට A ප්‍රශ්නේ දීලා තියෙන අකුරු දා ගන්නවා. ඊළඟට ළමයි ඔයාලට මේකේ තියෙන ප්‍රශ්න හැම එකක්ම සමහර විට කරන්න බෑ. ඒ නිසා මම කිව්වා ඔයාලා ඒවා ගැන හිතන්න යන්න එපා. ඔයාලා කරන්න ඕන වැඩ තුනයි. ප්‍රශ්නේ විස්තරය දුන්නා පස්සේ ඔයාලා මේ විදිහට පරිපත රූප සටහන ඇඳගන්න. ඒකට අදාළ බූලිය ප්‍රකාශ ලියන්න සත්‍යතාවක් වඳින්න. ඒ වැඩ තුන විතරයි කරන්න කියලා මම කිව්වේ. සමහර විට ඕකේ දීලා තියෙන්නේ සුළු නොකරන ලද බූලිය ප්‍රකාශය ලියා දක්වන්න. ඒ වගේ කියලා ඇති. ඒ සුළු නොකරන ලද බූලිය ප්‍රකාශයක් ලියන්න ඔයාලගේ සිලබස් එකේ නැහැ. ඒක A level වලට තියෙන්නේ. සහ ඕනනම් කියලා දෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය නැහැ කියලා හිතන නිසා මම කියන්න යන්නේ නැහැ. හරි. අපි සුළු කරපු උත්තරේ තමයි ගන්න. මේ බූලිය ප්‍රකාශයක් ගන්නවනේ මේකෙන්. එතකොට එන්නේ අපිට සුළු කරපු එක. සුළු නොකරපු එක ගන්න වෙන්නේ සත්‍යතාවක් වෙන්නේ. සත්‍යතාවක් වෙන් ගත්තොත් ප්‍රකාශයක් සුළු නොකරපු එක එන්නේ. ඒක අපි සුළු කරන්න ඕනේ ඊට පස්සේ. සුළු කරන්න ඔයාලට බූලිය නීති උගන්වන්න නැහැනේ. ඒ නිසා මම ඒක ගැන කියලා දෙන්නේ නැහැ. හරි දැන් මේකේ බූලිය ප්‍රකාශය ලියාගන්න බලන්න. මෙතනින් එනවා A මෙතනින් එනවා B මෙතනින් එනවා C කියන එක නොට් එක හරහා C බා. B සහ C බා O එකෙන් ගිහිල්ලා B C බා කියන එක ලැබෙනවා. ඒත් එක්ක AND එකෙන් A කියන එකත් එක්ක ගිහිල්ලා A.B C වල බා කියන අවසාන ප්‍රතිදානය ලැබෙනවා. හරිද? ඔක තමයි බූලිය ප්‍රකාශය. මේකට සත්‍යතාවක් වඳින්න ඕනේ. ගිය සතියේ එක ප්‍රශ්නයක් කරේ ඒකට සත්‍යතාවක් වඳලත් මම පෙන්නපු නැති නිසා මම සත්‍යතාවක් වඳින්නම්. හරි. දැන් මේකේ ආදාන තුනක් තියෙනවා. ආදාන තුනයි නම් ළමයි අපි සත්‍යතාවක් කොට ගන්න ඕනේ අවස්ථා 8ක්. හරිද? මේ විදිහට අවස්ථා 8ක් ගන්න ඕනේ. ආදාන තුන A B C කියලා අරන් ඒවට අදාළව වෙන්න පුළුවන් අවස්ථා 8ක් මේ විදිහට අපි ලියා ගන්නවා. හරිද? අවස්ථා 8 ලියනවා. ඊළඟට දැන් අපි මේක හදාගෙන ඉන්න ඕනේ මේ වගේම අපිට මේක දිහා බලලා ලියාගෙන ඉන්න පුළුවන් C බා එකක් ඕනේ. ඒ නිසා මම C වල නොට් එකක් විදිහට C වල ප්‍රතිවිරුද්ධාගය ගන්නවා මම වෙනම තීරුවක් 1.1.1
එක බිඳුව එක බිඳුව. එතන c වල not අගේ ගන්නවා. ඊළඟට b c බා කියන එක හදන්න ඕනේ. b සහ c බා කියන තීරු දෙක විතරයි දැන් අපි බලන්නේ. ඒ දිහා බලලා එකතුවක් විදිහට o එකේ යවලා ගන්නවා. ඒ කියන්නේ එකක් හොස් සත්‍ය නම් පිළිතුරු සත්‍ය එකක් සත්‍යයි, දෙකම අසත්‍යයි, දෙකම සත්‍යයි, එකක් සත්‍යයි, එකක් සත්‍යයි, දෙකම අසත්‍යයි, එකක් සත්‍ය, දෙකම සත්‍යයි, එකක් සත්‍යයි. හරි b c වල බාගත්තා. ඊළඟට මේ b c වල බා කියන එකත් එක්ක ඊළඟට අපිට ඕනේ මොකද්ද? මේක හදාගත්තා මේ a කියන එක. a කියන එකත් එක්ක and එකේ යවනවා කියන්නේ ගුණිතයක් විදිහට අවසාන උත්තරේ ගන්නවා මේ තීරුවට. හරිද? a සහ b c බා කියලා හොයාගත්ත and a යන. ඒ නිකන් and එකකින් කියලා කියන්නේ සියල්ලක්ම සත්‍ය වෙන්න ඕනේ. මේ හතරම සත්‍යයි. a වල පළවෙනි අවස්ථාව හතරම සත්‍ය නම් මේකේ මොනවා වුණත් සියල්ලම සත්‍ය වෙන්න ඕන නිසා මේ හතරම අසත්‍ය වෙනවා. මම මේ විදිහට ඉරක් ගහ ගන්නම් මගේ රෝල් නැති නිසා ඇද වෙනවා හොයන්න බෑ. අවස්ථා හතරම බිඳුනවා. ඊළඟට මේ අවස්ථා හතරම එකයි. මේකෙත් එහෙනම් 1 මෙතන බිඳුව වෙලා තියෙනවා බිඳුව මෙතන 1යි මෙතන 1යි. මේ දෙකේම මේ අපි තෝරාගත්ත තීරු දෙකේම එක වන අවස්ථාවලට එක දානවා. එහෙනම් අවසාන උත්තරේ මේ විදිහට තමයි එන්නේ. හරිද? හරි එහෙනම් ඔය 15 වෙනි ප්‍රශ්නෙට සත්‍යතා මොකද තාර්කික ద్వාර රූප සටහන ඒකට අදාළ බූලිය ප්‍රකාශය සහ සත්‍යතා වග්ගුව මේ විදිහට තමයි ගන්න වෙන්නේ. හරි පොඩි වෙලාවක් දෙන්නම් අවශ්‍ය නම් සටහන් කරගන්න. ඔයාලා ලියපු උත්තර හරි වැරදි බලා ගන්න වැරදි හදන්න. ලිව්වේ නැති අය ලියා ගන්න. හරි මං හිතනවා වෙලාව ඇති කියලා. ලොකු කාලයක් ගන්න විදිහක් නැහැ. ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ
15 වෙනි ප්‍රශ්නේ කරේ 16 වෙනි ප්‍රශ්නේ උද්‍යානයක පිහිටුවා ඇති විදුලි ලාම්පු පද්ධතිය අඳුර වැටෙන විට ස්වයංක්‍රීයව දැල්වීමටත් ආලෝකය ලැබෙන විට ස්වයංක්‍රීයව නිවී යාමටත් හැකි වන පරිදි තත්ත්ව ක්‍රියාවලි පාලන පද්ධතියක් සැකසීමට අවශ්‍ය ඇත. මෙම විදුලි ලාම්පු පද්ධතිය මගින් පද්ධතිය අතින් ක්‍රියා කරන ස්විච්යක් මගින් දැල්වීමත් නිවා දැමීමත් සිදු කළ හැකිය. පාලන පද්ධතිය පහසුකම් අවශ්‍යතා නැත්නම් ක්‍රියාවලි මත නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. අතින් ක්‍රියා කරන ස්විච්යක් මගින් පහන් පද්ධතිය දැල්වීම හෝ නිවා දැමීම සිදු කළ හැකිය. පරිසරයේ අඳුර යටි ඇති බව සංවේදකය මගින් හඳුනා ගැනීම, කාලගණකයේ ක්‍රියාත්මක හෝ අක්‍රියව පැවතීම, කාලගණකයේ ක්‍රියාත්මක ඇති විට සහ පරිසරයේ අඳුර යටි ඇති බව සංවේදනය හඳුනාගත් අවස්ථාවේදී විදුලි පහන් පද්ධතිය ස්වයංක්‍රීයව දැල්වීම. ඔන්න ඔය විදිහට හදන්නේ. දැන් ඕක මේකේ තියෙන 4 වෙනි වාක්‍යය තමයි අපිට ඇත්තටම වැදගත් වෙන්නේ. ඒක අපි පස්සේ බලමු. අපි මූලික අවශ්‍යතාව විදිහට දැන් මේ මොනවා වෙනස් වුණාමද මේ පහන් පද්ධතිය වීදි ලාම්පු පද්ධතිය දැල්වෙන්නේ පහන් පද්ධතිය දැල්වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ. ඒ සඳහා ඔන්න තව අමතර වගුවක් දීලා තියෙනවා. ඒක කියනවා අතින් ක්‍රියා කරන ස්විචය දමා තිබීම එකයි, අතින් කාල ගණකයේ ක්‍රියාත්මක පැවතීම එකයි, පරිසරයේ ආලෝකමත් බව සංවේදනය හඳුනා ගැනීම එකයි, අතින් ක්‍රියා කරන ස්විච් නිවා දැමීම බිඳුවයි, කාල ගණකයේ ක්‍රියා විරහිත වීම බිඳුවයි, පරිසරයේ අඳුර වැටි ඇති බව සංවේදකය හඳුනා ගැනීම බිඳුවයි කියලා කියනවා. එහෙමනම් මේ වගේම කලින් ප්‍රශ්නේ වගේම මම දැන් ওই ටික ලියා ගන්නවා. ඒ ටික ලියා ගන්න ඕනේ. හරිද? හරි. මේකේ මොනවද තියෙනවා කියන්නේ මම බෝඩ් එක දාන්නම්. දැනට මම බෝඩ් එක දාලා ඉන්නම්. අතින් ක්‍රියා කරන ස්විචයක් තියෙනවලු. එහෙනම් අතිරු ස්විච් කියලා මම ගන්නවා. අතිරු ස්විච් ඒක A කියලා කියනවානේ. ඊළඟට කාල ගණකය ටයිමර් එකක් තියෙනවා. කාල ගණකය කියන්නේ මොකද්ද කියලා මම එදා කිව්වා. කාල ගණකය කියන්නේ එක්තරා විදිහක ඔරලෝසුවක්. හැබැයි ඒකේ වෙලාවල් දෙකක් අපිට හදන්න පුළුවන්. යම් කිසි කාලපරාස දෙකක් හදන්න පුළුවන්. උදාහරණ විදිහට උදේ 6 හවස 6 ඊළඟට හවස 6 ඉඳන් උදේ 6 විදිහට වෙලාවල් දෙකක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ අනුව එක හරි බිඳුව හරි දෙනවා. පරාස දෙකට එක වෙලාවකට බිඳුවත් අනිත් වෙලාවට එකක් කියන එක දෙනවා. පරිසරයේ ආලෝකමත් බව හඳුනා ගැනීම ඒ සඳහා ආලෝක සංවේදකයක් තියෙනවා. C කියලා කියන්නේ ආලෝක සංවේදකය. ආලෝක සංවේදකය. හරි. ඔය ටික අපි හොයාගෙන ඊට පස්සේ දැන් මේ කියන විදිහට මොකද්ද මේ පද්ධතිය? උද්‍යානයක පිහිටුවා ඇති විදුලි ලාම්පු පද්ධතිය. එහෙනම් විදුලි ලාම්පු පද්ධතිය දැල් වෙන්නේ මොන අවස්ථාවේද කියලා හොයා ගන්න ඕනේ. විදුලි ලාම්පු පද්ධතිය දැල් වෙන්නේ මොන අවස්ථාවලද කියලා මේ වගේ මොන අවස්ථාවලද කියලා අපි හොයා ගන්නවා. අතින් ක්‍රියා කරන ස්විච් මගෙන් පහන් පද්ධතිය දැල්වීම හෝ නිවා දැමීම කරන්න පුළුවන්. එහෙනම් ස්විච් එක අතින් ක්‍රියා කරන ස්විච් ඔන් කළොත් තමයි පහන් පද්ධතිය දැල්වෙන්නේ. ඊට පස්සේ අර පහළ තියෙන වගුවෙන් අපි බලනවා මේ අතුරු ස්විච් එක ඔන් කියන අවස්ථාව 1.2ද කියලා. ඔන් කියන අවස්ථාව අපිට කියන 1යි කියලා. එහෙනම් අපි ඔන්න අතුරු ස්විච් එකේ අවස්ථාව හොයාගත්තා. ඒ අවස්ථාවේ තමයි විදුලි ලාම්පු පද්ධතිය දැල්වෙන්නේ. ඊළඟට කියනවා කාල ගණකයේ ක්‍රියාත්මකව පවතින වෙලාවේ මේ පහන් පද්ධතිය දැල්වෙන්නේ. කොහෙද ඒක කියන්නේ? ඒ වාක්‍යය මොකද්ද? හතරවෙනි වාක්‍යය. අපිට දැන් ඊළඟට වැදගත් වෙන්නේ මෙන්න මේ හතරවෙනි වාක්‍යය බලන්න. කාල ගණකයේ ක්‍රියාත්මක ඇති විට සහ පරිසරය අඳුරු වැටි ඇති බව සංවේදකේ හඳුනාගත් අවස්ථාවලදී විදුලි පහන් පද්ධතිය ස්වයංක්‍රීයව දැල්වීම. හතරවෙනි වාක්‍යයක තමයි වැදගත්ම වාක්‍යය. කාල ගණකයේ ක්‍රියාත්මක අවස්ථාව.
කාල ගණකයේ ක්‍රියාත්මක අවස්ථාව බලහැ වගුවේ කියනවා 1යි කියලා. එහෙනම් කාල ගණකයේ ඔන් වෙන්න ඕනේ 1යි. ඊළඟට තුන්වෙනි එක බලන්න පරිසරය අඳුරු වැටි ඇති බව හඳුනාගත් අවස්ථාවේ. අඳුරු කියන අවස්ථාවේ තමයි මොකද වෙනවා කියන්නේ? පහන් පද්ධතිය දැල් වෙනවා කියන්නේ. එතකොට පරිසරයේ අඳුරු බව හඳුනා ගැනීම C වල not කියලා කියන්නේ බිඳුවයි. හරිද? අඳුරු අවස්ථාව බිඳුවයි. හරි එහෙනම් අපි අදාළ අවස්ථා තෝරාගත්තා. ස්විච් ඔන් කරපුවාම පහන් පද්ධතිය දැල් වෙනවා. කාල ගණකේ ඔන් වුණාම පහන් පද්ධතිය දැල් වෙනවා. අඳුරු කියලා කියපුවාම පහන් පද්ධතිය දැල් වෙනවා. හැබැයි හැම අවස්ථාවකම නෙමෙයි. මේ හැම අවස්ථාවකම නෙමෙයි. මේ අවස්ථාවවල නමුත් ඒක යම් විදිහකට ක්‍රියාත්මක වෙනවා. මේ මැද තියෙන කොටස අපි සම්පූර්ණ කරන්න ඕනේ. හතරවෙනි වාක්‍යය කියන්නේ මෙන්න මේ දෙක ගැනනේ. මේ දෙක ගැන කියනවා. කාල ගණකේ ඔන් වුණාම සහ ආලෝක සංවේදකෙන් අඳුරුයි කියලා හඳුනාගත් අවස්ථාවයි. ඒක එහෙමද කියලා මේ හරියටම බලන්න මම ඉස්සරහට දාලා පෙන්නන්නම්. මේ කියන්නේ හතරවෙනි වාක්‍යය බලන්න අංක 4 කියලා දීලා තියෙන එක කාල ගණකේ ක්‍රියාත්මක ඇති විට සහ ඔන්න වැදගත්ම වචනේ. කාල ගණකේ ක්‍රියාත්මක ඇති විට සහ පරිසරයේ අඳුරු වැටි ඇති බව සංවේදකයේ හඳුනාගත් අවස්ථාවලදී. එහෙමනම් අපිට මෙන්න මේ දෙක සම්බන්ධ කරන්න ඕන. කාල ගණකේ ක්‍රියාත්මක ඇති විට සහ පරිසරයේ අඳුරු වැටි කියලා හඳුනාගත් අවස්ථාව. මේ දෙක සම්බන්ධ කරන්න වෙන්නේ. මේ දෙක සම්බන්ධ කරන්න කලින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බිඳුව කියලා තියෙන අවස්ථාවක යම් ක්‍රියාවක් කරගන්න ඕන. ඉස්සෙල්ලා නොට් එක දාලා අපි ඒක එක කරගන්න ඕන. හරිද? ඊළඟට දැන් අපිට කියන කාල ගණකය ක්‍රියාත්මක වුණාම අපි මේ ක්‍රියාත්මක වුණ අවස්ථාව ගත්තා. පරිසරයේ අඳුරුයි කියන අවස්ථාවක් ගත්තා. සහ කියලා කියන්නේ. සහ එහෙනම් මෙතෙන්ට දාන්න ඕනේ මොකද්ද? කාල ගණකේ ක්‍රියාත්මක ඇති අවස්ථාව සහ ආලෝක සංවේදකයෙන් අඳුරුයි කියන අවස්ථාව. සහ කියලා නම් මෙතෙන්ට දාන්න ඕනේ and එකක්. සහ කියන අර්ථයෙන්. ඒ කියන්නේ මේ දෙකම සිද්ධ වෙන්න ඕනේ. කාල ගණකේ ඔන්න වෙන්නත් ඕනේ. පරිසරයේ අඳුරුයි කියලා කියන්නත් ඕනේ. ඒ අවස්ථා දෙකම සිද්ධ වුණොත් ස්වයංක්‍රීයව මෙන්න මේ විදුලි පහන් පද්ධතිය දැල් වෙනවා. හරිද? මේ කෙලින්ම ඇඳලා ඉවර කරන්න බෑ. තව එකක් සම්බන්ධ කරන්න බෑනේ. හරි. ස්විච් එකත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? ස්විච් එක කියන්නේ ස්විච් අතිරු ස්විච් මගෙන් පහන් පද්ධතිය දැල්වීම නිවා දැමීම කරන්න පුළුවන් ඕන වෙලාවක. හරිද? ස්වයංක්‍රීයව දැල්වන කොටස තමයි මේ තියෙන්නේ. මේ කොටස. ඒ කියන්නේ ස්විච් එක ඕෆ් කරලා තිබ්බොත් එහෙම මෙතනින් බිඳුවර ඉන්නේ ස්විච් එක ඕෆ් නම් පහන් පද්ධතිය දැල් වෙන්නේ නැහැ. හැබැයි ස්වයංක්‍රීය කොටසෙන් කියනවා ස්විච් එක ඕෆ් කරලා තිබ්බට අඳුරුයි කාල ගණකයත් ඔන් වුණා ඔන්න ඔන් කරන්න කියලා. එහෙනම් මේකෙන් විතරක් එකවර පහන් පද්ධතිය දැල් වෙන්න ඕනේ. නැත්නම් මේකේ බිඳුව වෙලා තිබිලා තියෙන අවස්ථාවක අපි ස්විච් එක දානවා. අත්තිරු ස්විච් එකක් තියෙන ස්විච් එක දාපුවම බල්බ් ඔන් වෙන්න බෑ. එහෙනම් මේකෙන් විතරක් එකවර බල්බේ දැල් වෙන්න ඕනේ. පහන් පද්ධතිය දැල් වෙන්න ඕනේ. එහෙනම් මේ දෙකෙන් එකකින් විතරක් එක આવොත් පහන් පද්ධතිය දැල් වෙන්න ඕන නිසා මේ දෙක සම්බන්ධ කරන්න වෙන්නේ ළමයි O එකකින්. දෙකෙන් එකක් විතරක් එක වුණොත් ප්‍රතිදාන එක වෙන්න O ద్వාරයකින් තමයි සම්බන්ධ කරන්න වෙන්නේ. හරිද? හරි. ඔක තමයි තමයි පරිපථය මේකට දාලා. හරි ඉක්මනට බූලිය ප්‍රකාශය මම ලියන්නම් ABC මෙතනින් A මෙතනින් B මෙතනින් C බා එනවා. එතන B.C බා එන්නේ මේකට B.C බා ඒත් එක්ක මෙතන එනවා A plus B.C වල බා. මේට වඩා වෙනස් වෙනවා පොඩි වෙනසක් තියෙන නිසා මම මෙතනම හදනවා ద్వාර දෙකක් මාරු වෙන එකයි වෙන්නේ ඉස්සල්ලාට වඩා. ඒ නිසා මේ තීරු දෙක විතරයි වෙනස් කරන්න ඕනේ අපි. අපිට ඕන B.C බා එකක් ඊළඟට A plus B.C බා එකක් ඕනේ. හරි මම වගුව පුරවන්නම් C බා කියන එක කලින් හදාගත්ත එකම තියෙනවා B.C බා B සහ C කියන තීරු දෙක B සහ C බා කියන තීරු දෙක මොකෙන්ද යවන්න ඕනේ? AND එකේ යවන්න ඕනේ. කියන්නේ දෙකම සත්‍ය නම් පවණක් පිළිතුර සත්‍යයි. දෙකම සත්‍ය නැහැ. දෙකම සත්‍ය නැහැ. මේ අවස්ථාවේදී දෙකම සත්‍යයි. මේ අවස්ථාවේ දෙකම සත්‍ය නැහැ. මේ අවස්ථාවේ B සහ C බා කියන එක බැලුවොත් දෙකම සත්‍ය නැහැ. දෙකම සත්‍ය නැහැ. මෙතන B සහ C බා කියන අවස්ථාව දෙකම සත්‍යයි. මේකේ සත්‍ය නැහැ. B.C බා කියන එක මේ විදිහට තමයි ගන්න වෙන්නේ.
A b.c බා කියන එකත් එක්ක A කියන එක O ద్వාරයක් කරා යවන්න ඕනේ. O ద్వාරයක් කරා යනවා කියන්නේ එකක් හොස් සත්‍ය නම් පිළිතුරු සත්‍යයි. පළවෙනි අවස්ථාවේ දෙකම අසත්‍යයි, දෙවෙනි අවස්ථාවේ දෙකම අසත්‍යයි, තුන්වෙනි අවස්ථාවේ එකක් සත්‍යයි, හතරවෙනි අවස්ථාවේ දෙකම අසත්‍යයි. ඒ වල මේ අවස්ථා හතරම සත්‍යයි. ඒ කියන්නේ මේක සත්‍ය වුණත් නැතත් එකක් සත්‍ය වුණත් ඇතිනේ. මේ අවස්ථා හතරම සත්‍ය වෙලා තියෙන නිසා මේ අවස්ථා හතරම සත්‍ය වෙනවා. හරි. ඔය විදිහට තමයි 16 වෙනි ප්‍රශ්නෙට අදාළව බූලීය සත්‍යතාවක් පරිපත්‍යයයි බූලීය ප්‍රකාශයේ සත්‍යතාවක් වෙයි එන්නේ. හරිද? අවශ්‍යයි සටහනක් දාගන්න පොඩි වෙලාවක් දෙනවා. දාහත්වනි ප්‍රශ්නේ ඒක ලේසි මොකද අපිට රූප සටහන දීලා තියෙනවා. රූප සටහන දීලා තියෙනවා මෝටර රථ එන්ජිමක RPM අගය පීඩනය හා උෂ්ණත්වය යන අගයන් අධීක්ෂණය කිරීම සඳහා සකසා ඇති තත්ත්ව පාලන පද්ධතියක සංවේදක ක්‍රියාත්මක වන්නේ පහත දැක්වෙන තත්ත්වයන් යටතේය. R කියලා කියන්නේ R සංවේදකයේ ප්‍රතිධානයේ බිඳුව වන්නේ වේගය 300යි RPM ට වඩා අඩු නම්. RPM කියන්නේ round per minute විනාඩියකට කැරකෙන වට ගන්න. RPM එක 300ට වඩා අඩු වුණොත් R කියන එක බිඳුව වෙනවලු.
P සංවේදකයේ ප්‍රතිදානයේ බිඳුව වන්නේ පීඩනය 220යි psi ට අඩු නම්ලු. psi කියලා කියන්නේ පීඩනය මනින එකකයක් ගන්නවා ඔයාලා එක 220ට වඩා අඩු වුණොත් p කියන එක බිඳුව වෙනවලු. T සංවේදකයේ ප්‍රතිදානයේ බිඳුව වන්නේ උෂ්ණත්වය 200ට වඩා අඩු වුණාමලු. උෂ්ණත්වය සෙල්සියස් අංශක 200ට වඩා අඩු වුණොත් T කියන එක බිඳුව වෙනවා. අපිට කියනවා දැන් රියදුරු අසුන ඉදිරියේ ඇති පූර්වයෙහි එන්ජිමේ තත්වය දක්වන අනතුරු සංඥා බල්බය දැල්වීම සඳහා වන තාර්කික පරිපථය පහතින් දැක්වේ. F ප්‍රතිදානයේ ඉහළ වෝල්ටීයතාවයක් දක්වන විට සංඥා බල්බය දැල්වේ. හරි. රූප සටහන දීලා තියෙනවා දැන් R සංවේදකයේ නොට් එකක් කරහා ගිහිල්ලා සහ පීඩන සංවේදකයත් එක්ක O ద్వාරයක් කරහා යනවා. ඊළඟට අවසාන වශයෙන් T කියන එකත් එක්ක N ద్వාරයක් කරහා යනවා. හරිද? ඒ කියන්නේ අපි අර 15 වෙනි ප්‍රශ්නේ ලියපු විදිහට තමයි මේක තියෙන්නේ. 15 වෙනි ප්‍රශ්නේ අඳපු විදිහට තමයි අතරම ద్వාර පරිපථය තියෙන්නේ නේද? ABC වෙනකොට T P සහ R කියලා සංවේදක තුනක් තමයි තියෙන්නේ. එහෙනම් මේකේ බෝලීය ප්‍රකාශය අපි හදා ගන්නවා. දැන් මේකේ අපිට රූප සටහන දීලා තියෙන නිසා වැඩ දෙකයි කරන්න තියෙන්නේ. එකක් බෝලීය ප්‍රකාශය ලියා ගන්න ඕනේ, අනිත් එක සත්‍යතාවක් ගොල ලියන්න ඕනේ. හරි මම බෝලීය ප්‍රකාශය ලියන්නම්. අපිට දීලා තියෙන අකුරු වලින් ලියන්න ඕනේ. ප්‍රතිදාන F කියලා කියනවා නම් F සමානයි T කියන එක එනවා and එක හරහා එනවා T dot T dot P සහ R කියන එක P plus R bar කියන එකත් වෙනවනේ ඒක වරහන් ඇතුළේ ලියනවා P plus R bar. ඔක තමයි බෝලීය ප්‍රකාශය. සත්‍යතාවක් ගුව 15 වෙනි කිය විදිහටම ඉන්නේ ABC වෙනකොට TPR කියනවා දාලා ලියා ගන්න මම ඒක සත්‍යතාවක් ලියන්න යන්නේ නැහැ. සුළු නොකරලාද බෝලීය ප්‍රකාශ මං කියව අවශ්‍ය නැහැ කියන එක. ඒවා ලියන්න කියන අවශ්‍ය නැහැ. දහඅට 18 වෙනි ප්‍රශ්නය කෙටි ප්‍රශ්නයක්. මෙම රූප සටහනේ දැක්වෙන්නේ විදුලි යන්ත්‍රයක ආරක්ෂක ස්විචයකි. එහිදී අත් දෙකම ස්විචයන් දෙක සඳහා යොමු කළ විට යන්ත්‍රය ක්‍රියා කරනු ලබයි. විදුලි යන්ත්‍රයක් තියනවලු ඒකේ ස්විච් දෙකක් තියනවලු. අත් දෙකෙන්ම ස්විච් දෙකම ඔන් කරපුවාම ඒ කියන්නේ තද කරපුවාම විතරලු යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. මේ සඳහා ద్వාරය නම් කරන්න කියනවා. දැන් අපි ස්විච් දෙකක් තියෙනවානේ. ස්විච් දෙක නම් කරලා නැහැ කමන්නේ අපි ගමු AB කියලා ස්විච් දෙක ගත්තොත් ස්විච් දෙක තියෙන්න පුළුවන් අවස්ථා මොනවද? 0 0 0 1 1 1 1. දැන් අපිට කියන්නේ ස්විච් දෙකම අතින් තද කරපුවම විතරයි විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ මෙන්න මේ 1 1 කියන අවස්ථාවේ විතරයි විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ ඔන් වෙන්නේ. අනිත් එක අවස්ථාවකවත් විදුලි යන්ත්‍රය ඔන් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට ගන්න වෙන්නේ මොන ద్వාරයද? මයික් ඔන් කරගෙන කෑ ගහන්න එපා ළමයි. මෙන්න මේ අවසාන අවස්ථාව 1 1 කියන අවස්ථාවේ තමයි ස්විච් දෙක ඔන් කරපුවාම ප්‍රධාන එක වෙන්නේ. අනිත් අවස්ථා ඔක්කොම බිඳ වෙනවා කියන ළමයි මේක ගැලපෙන්නේ N ద్వාරයකට
ස්විච් දෙකම ඔන් කරපුවාම පමණයි ඔන් වෙන්නේ. එහෙනම් and ద్వාරයකට තමයි එන්නේ. එහෙනම් මේකට අදාළ උත්තරය එන්නේ and. සත්‍යතාවක් වන්දින්න කියලා මම මේ and කටුවට ඒක ඒ විදිහට අඳින්න ඕනේ. බෝලී ප්‍රකාශය ලියන්න කියනවා. අපි ස්විච් දෙක A B කියලා නම් කළොත් A + B කියලා තමයි A.B කියලා එන්නේ. A.B කියලා එන්නේ. අර වගේ ద్వාර පරිපතයක් නෙමෙයි තනි ద్వාරයක් එන්නේ මේකේ ක්‍රියාකාරීත්වයට දාලා. දහනවෙනි ප්‍රශ්නෙත් ඒ වගේ තනි ద్వාරයක් තමයි තියෙන. හැබැයි මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ වගේ දේවල් දැන් නිවෙස් වලට සවි කරනවා ළමයි මේවට කියනවා 2A ස්විච් කියලා. කඩේ ගන්න තියෙනවා 2A ස්විච්. එක බල්බයක් දැල්වන්න ස්විච් දෙකක් දාන්න පුළුවන්. හරිද? හැබැයි ඒ ස්විච් සාමාන්‍ය ස්විච් වලට වඩා වෙනස්කමක් තියෙනවා. දැන් සාමාන්‍ය ස්විච් එකක් නම් අපි පල්ලෙහාට දාපුවාම ඔන් වෙනවා කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ. දැන් ගෙවල් වල තියෙන ස්විච් ගැන මම කියන්නේ. ඒ ගෙවල් වල හයි කරන විදිහට පල්ලෙහාට දාගමත් ඔන් වෙනවා. උඩට දැම්මත් ඔෆ් වෙනවා. ස්විච් ඒ જાතියේ ස්විච් දෙකක් නිකම්ම දැම්මා කියලා වෙනසක් වෙන්නේ නැහැ. දෙකෙන් එකක් ඔන් කරලා ඔන් වෙනවානේ. නමුත් මේකේ වෙනස් වෙනවා. ස්විච් දෙක මගින් අපිට බල්බය පාලනය කරගන්න පුළුවන් තැන් දෙකක සිට. මේ වගේ 2A ස්විච් අපි හයි කරන්නේ තැන් දෙකක ඉඳන් අපිට අවශ්‍ය කරන මේ පාලනයන් කරගන්න. විශේෂයෙන් පඩි පෙළවල් වල. පඩි පෙළක ඉහළ සහ පහළ ස්විච් දෙකක් දාලා මේ පඩි පෙළ ආසන්නයේ තියෙන බල්බයක් අපි කන්ට්‍රෝල් කරගන්නවා. පඩි පෙළ ඉහළ ඉඳන් හෝ පහළ ඉඳන් අපිට ඔන් ඔෆ් කරගන්න පුළුවන්. හරිද? දැන් මේකේ තියෙන ගැටලුව එකක් දැම්මොත් මොකද්ද? සාමාන්‍ය විදිහට එක ස්විච් එකක් දැම්මොත් එහෙම පඩි පෙළ පහළින් ස්විච් එක හයි කරලා තිබ්බොත් එහෙම අපි පඩි පෙළ නැගලා ඉහළ ඉන්න අවස්ථාවක අපිට බල්බය ඔන් ඔෆ් කරගන්න බෑ. ස්විච් එක පඩි පෙළ ඉහළින් දැම්මොත් අපි පහළ ඉන්න අවස්ථාවක අපිට කරවලේ පඩි පෙළ නැගගෙන යන්න වෙනවා ස්විච් එක ඔන් කරන්න. ඒතකොට වැඩක් නැහැනේ බල්බය දාලා තියෙන එකේ. ඒතකොට අපිට ඉහළ හෝ පහළ අපිට ඉන්න ඕනෑම තැනක ඉඳන් මේ බල්බය ඔන් ඔෆ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අපිට 2A ස්විච් එකක් දාන්න පුළුවන්. මේකේ ක්‍රියාකාරීත්වය කොයි වගේ විදිහකද වෙන්නේ? මේකේ ස්විච් එක කොයි වගේ විදිහකටද වෙන්නේ කියලා මම ඒක වෙනම රූප සටහනකින් අඳලා දක්වන්නම්. ඒකටත් අර වගේ අපි ඉගෙන ගත්ත ద్వාරයක් තියෙනවා. හරි. මේ වගේ තියෙන පඩි පෙළක මේ මැද හරිය දාලා තියෙන බල්බයක් අපිට ඔන් ඔෆ් කරගන්න කන්ට්‍රෝල් කරගන්න අපි ස්විච් දෙකක් දානවා. මම ගන්නම් මේ ස්විච් S1 කියලා. මේ ස්විච් මෙතන තියෙන පඩි පෙළ ඉහළින් තියෙන ස්විච් S2 කියලා ගන්න. පඩි පහළින් සහ ඉහළින්. දැන් ස්විච් දෙක තියෙන්න පුළුවන්. කොයි විදිහට තිබ්බා ස්විච් දෙකයි නම් ඒකේ ස්විච් එක තියෙන ඔන් කියලා ඕෆ් කියලා අවස්ථා දෙකක් නම් ස්විච් දෙක තියෙන්න පුළුවන් අවස්ථා තමයි 0.0 0.1 1 සහ 1 කියන අවස්ථා හතර. ඊට වඩා වෙනසක් වෙන්නේ නැහැ. ඔය අවස්ථා හතරෙන් තමයි එකක තමයි ස්විච් දෙක තියෙන්නේ. හරි. දැන් අපි හිතමු ස්විච් දෙකම ඕෆ් කරලා තියෙනවා. ස්විච් දෙකම ඕෆ් කියන තත්ත්වයේ තියෙනවා. අපි ඉන්නේ පඩි පෙළ පහළ. අපි පඩි පෙළ පහළ ඉන්නවා. දැන් අපිට පඩි පෙළ ඉහළට නැගගෙන යන්න එළිය ඕනේ කියන බල්බය ඔන් කරගන්න ඕනේ. ස්විච් දෙකම ඕෆ් කරලා තියෙන්නේ. ඕෆ් කියන අවස්ථාව අපි කියනවා බල්බය ඕෆ් වෙලා තියෙන කියලා හිතමු. ස්විච් දෙකම ඕෆ් නම් බල්බය ඕෆ් වෙලා තියෙනවා. ඉතින් පහළින් තියෙන ස්විච් එක ඔන් කරපුවාම පහළින් තියෙන ස්විච් එක ඔන් කළොත් මොකද වෙන්න ඕනේ?
on කියන තත්ත්වයට දැම්මොත් S1 මම ගත්ත S1 කියලා හරි S1 විතරක් on වෙනවා දැන් ඉහළ තියෙනක වෙනසක් වෙන්නේ නැහැ ඒක off කියන තත්ත්වෙ මෙන්න තියෙන්නේ එහෙනම් S1 on කරනවා S2 off එකේම තියෙනවා බල්බේ on වෙන්න ඕනේ හරි බල්බේ on වෙනවා බල්බේ on වෙනවා දැන් බල්බේ on වෙලා තියෙන්නේ මේක on එකේ තියෙන මේක off එකේ තියෙන්නේ මේක on කරලා තියෙන අපි ඉහළට යනවා ඉහළට ගියන් පස්සේ දැන් අපිට බල්බය නිවා ගන්න ඕනේ දැන් මේක on එකේ තියෙන මේක off එකේ තියෙන මේකත් on කරනවා අපිට කරන්න පුළුවන් වෙනස එකනේ off එකේ තියෙන එක on කරනවා එතකොට පහළ ස්විච් එකත් on ඉහළ ස්විච් එකත් on දෙකම on කරපුවාම බල්බය නිවෙන්න ඕනේ අවශ්‍යතාවය බල්බය නිවෙන්න ඕනේ බල්බය නිවෙන්න ඕනේ හරිද දැන් ස්විච් දෙකම on එකේ තියෙන්නේ ස්විච් දෙකම on එකේ තියෙන ඒත් බල්බය නිවිලා තියෙන්නේ on එකේ තිබ්බට බල්බය නිවිලා තියෙන්නේ දැන් කවුරු හරි තව කෙනෙක් පාලා ඉන්නවා එයාට දැන් ඉහළට නගින්න ඉහළට නගින්න ඕන එළිය ඕනේ එතකොට මේක on එකේනේ තියෙන්නේ දැන් දෙකම on එකේ තියෙන්නේ අපි අවසාන අවස්ථාව ගත්තේ දෙකම on එකේ තියෙන්නේ එතකොට දැන් එයාට කරන්න පුළුවන් නිසා මේක off කරන එකනේ ඔව් එතකොට මේ off කරපුවා S1 off කරපුවා S1 off කරලා S2 කියන එක on එකේ තියෙන අවස්ථාව මේ ඉතුරු වෙලා තියෙන අවස්ථාව මෙයා මේක off කරපුවාම බල්බය දැල් වෙන්න ඕනේ මේ අවස්ථාවේ බල්බය දැල් වෙන්න ඕනේ තව කෙනෙක් පහළ ඉන්නවා නම් එයාට මේ ස්විච් off කරපුවාම බල්බය දැල් වෙන්න ඕනේ හරි හරි දැන් බලන්නකෝ හරි දැන් මෙන්න මේ විදිහට තමයි මම ඔය කියපු විස්තරයට අනුව එක බිංදු ලැබෙන්නේ මේ වගේ දැන් මේ වගේ දිහා බලපුවම අපිට හිතන්න පුළුවන් මේකට අදාළ පරිපථය මොකක්ද කියලා. මේ පරිපථය නෙමෙයි ద్వාරය මොකක්ද කියලා. මොකක්ද ద్వාරය? AND එකක් නෙමෙයි, OR එකක් නෙමෙයි, NOT එක කොහොමවත් වෙන්නේ නැහැ. NAND එකකුත් නෙමෙයි, NOR එකකුත් නෙමෙයි. මේක සිලබස් එකේ නෑ නමුත් ඉගෙන ගන්න එක හොඳයි කියලා මම ඉගෙනුවා මතක ඇති XOR ద్వාරය. XOR ద్వාරය. XOR ద్వාරය තමයි සමාන ආදානයන් නම් ප්‍රතිදානය බිඳුවයි අසමාන ආදානයන් නම් ප්‍රතිදානය 1යි කියලාමයි කියන්නේ. එහෙනම් මේ සඳහා මේ වගේ වැඩක් කරගන්න XOR ద్వාරය තමයි අපිට ගලපෙන්නේ. XOR ద్వාරය. අපිට ඒතර XOR ద్వාරය මේට අදාළ පරිපථයක් කියන්නේ හදන්න නම් ප්‍රශ්නේ අහලා තියෙන්නේ සත්‍යතාවක් ගොලියන්න මොකද්ද ద్వාරය කියලා. සත්‍යතාවක් මේක ඇඳලා ద్వාරය රූප සටහන අඳිනවා XOR ద్వාරය අපි කොහොමද අඳින්නේ XOR ద్వාරය O එකේම ආදාන පැත්තේ වක්‍ර දෙකක් දාලා අඳින්න වෙන්නේ හරිද හරි ඔක තමයි උත්තරේ සත්‍යතාවක් ద్వාර XOR XOR එකේ ප්‍රතිදානය ලියන්නේ කොහොමද ආදාන දෙක S1 සහ S2 කියලා හිතුවත් ප්‍රතිදාන ලියන්නේ S1 O XOR කියන එක ලියන්නේ එකතු කිරීමේ ලකුණ රවුන්ඩ් කරනවා. රවුන්ඩ් කරලා S2. හරි ඊළඟ ප්‍රශ්නේ ඇති මේකට වෙලාව අවසාන ප්‍රශ්නේ 20 මෝටර රථ උපාංග නිෂ්පාදන ආයතනයක් විසින්
මෝටර රථයේ එන්ජිම ක්‍රියාත්මකව නොමැති විටකදී රථයේ චලනයක් හෝ වීදුරකට හානියක් හෝ විටක අනතුරු සංඥාවක් නිකුත් වන මෝටර රථ ආරක්ෂක පරිපථයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ. මේ සඳහා මෝටර රථයේ එන්ජිම ක්‍රියාත්මකව පවතින විටදී ප්‍රතිදාන එක්වන සංවේදකයක් A කියලා කියනවා. ඊළඟට වීදුරු වලට හානිය වූ විට ප්‍රතිදාන එක්වන සංවේදකයක් B කියලා කියනවා. හා රථයේ චලනයක් සිදු වන අවස්ථාවලදී ප්‍රතිදාන එක්වන සංවේදකයක් C භාවිත කර ඇත. මෙම පරිපථය not O සහ and යන ద్వාර තුනෙන් පමණක් නිර්මාණය කිරීමට සමාගම උත්සාහ කරයි. පරිපථය අඳින්න කියනවා. ඊට පස්සේ ප්‍රතිදානයට ABCS වලින් බූලිය ප්‍රකාශයක් ලියන්න කියනවා. සත්‍යතාවයක්වත් අපි ලියමු. ඔය ප්‍රශ්නේ අච්චුපතේ තිබ්බා උදාහරණයක් විදිහට දීලා. හරි කමක් නැහැ. අපි දැන් පේපර් එක මේ වගේ විස්තරයක් දුන්නොත් රූප සටහන් මුකුත් නැහැ. කලින් ප්‍රශ්න වලට වගේ අර වගු ගහලා එක බිඳුව කියන ඒවා දාලත් නැහැ. ලොකු විස්තරයක් නැහැ. ඉතා කෙටියෙන් දීලා තියෙන හැබැයි ලේසියෙන් උත්තරේ ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරියටම පැහැදිලි කරලා තියෙනවා. දැන් බලමු මේ වගේ විස්තරය කියවලා ద్వාර පරිපථය අඳින්නේ කොහොමද කියලා. හරි මම විස්තරය කියවමින් බෝඩ් එකේ අඳිනවා. දැන් අපිට මේකේ කියන විදිහට සංවේදක තුනක් තියෙනවා. මේකේ අතින් ක්‍රියාත්මක කරන මොකවත් නැහැ. මෝටර රථයක අනතුරු සංඥා බල්බයක් දැල්වීමකට අදාළ දෙයක් නේ කියන්නේ. මේ අනතුරු සංඥා බල්බයක් කියන්නේ හානියක් වුණාම ආරක්ෂක පරිපථයකට. මේකේ සංවේදක තුනක් තියෙනවලු. මම සංවේදක තුන ලියා ගන්නම්. එන්ජිම ක්‍රියාත්මකව පවතින විටදී ප්‍රතිදාන එකවන සංවේදකයක් එන එන්ජින් සංවේදකය කියලා මම එක ගන්නවා. A කියලා කියන්නේ එන්ජින් සංවේදකය. එන්ජින් සංවේදකය. ඊළඟට B කියලා කියනවා වීදුරු වලට හානිය වූ විට ප්‍රතිදානය කරන සංවේදකයක් වෙනවා. වීදුරු හානි සංවේදකය. ඊළඟට C කියලා තව සංවේදකයක් තියෙනවලු. රථයේ චලනයක් සිදුවන අවස්ථාවලදී ප්‍රතිදාන එක්වන සංවේදකයක්. එහෙනම් චලන සංවේදකයක්. හරි. දැන් මේ ආරක්ෂක පරිපථයේ ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ අවස්ථාවලද කියලා අපි මේ සංවේදක තුනට අදාළ වෙන වෙනම බැලුවොත් අපිට කියන මෝටර රථ උපාංග නිෂ්පාදන ආයතනයක් විසින් මෝටර රථයේ එන්ජිම ක්‍රියාත්මකව නොමැති විටකදී එන්ජිම ක්‍රියාත්මක නැත්නම් ඒ කියන්නේ එන්ජිම ඕෆ් කියන අවස්ථාවේ තමයි මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එන්ජිම ක්‍රියාත්මක නොමැති විටකදී වීදුරු වලට හානියක් රථයේ චලනයක් සිද්ධ වෙන්න ඕනේ. චලනයක් හෝ වීදුරු වලට හානියක් සිදු වුණාම තමයි අනතුරු සංඥාව නිකුත් වෙන්නේ. ඒතකොට දැන් මෝටර රථ එන්ජිම ක්‍රියාත්මකව පවතින විටදී එකනම් එන්ජිම ක්‍රියාත්මක නැත්නම් ඕෆ් කියන අවස්ථාවේ බිඳුවයි. එහෙමනේ ගන්න වෙන්නේ. අපිට කියනවා මෝටර රථයේ එන්ජිම ක්‍රියාත්මකව පවතින විටදී ප්‍රතිදාන එකවන සංවේදකයක්. එහෙනම් එන්ජිම ඔන් එකේ නම් තියෙන්නේ එකයි නම් ඕෆ් එකේ තියෙන බිඳුව. ඕෆ් බිඳුව. ඒ ඕෆ් කියන අවස්ථාව ගත්තේ ඉහලින් කියනවා මෝටර රථ උපාංග නිෂ්පාදන ආයතනයක් විසින් මෝටර රථයේ එන්ජිම ක්‍රියාත්මකව නොමැති අවස්ථාවකදී කියලා කියන්නේ. අනතුරු සංඥාව නිකුත් වෙන්නේ එන්ජිම ක්‍රියාත්මක නොමැති අවස්ථාවකදී. ඊළඟට වීදුරුවකට හානියක් වුණොත් එකයිලු රථයේ චලනයක් සිද්ධ වුණොත් එකයි කියලා කියනවා. එහෙනම් ඔන්න අපි අර එක බිඳු කියන අවස්ථාව හොයාගත්තා. අපිට අවශ්‍ය කරන එක බිඳු කියන අවස්ථාව හොයාගත්තා. දැන් මම කියවා බිඳුව කියලා තියෙන ඒකට කෙලින්ම මොකද කරන්න ඕනේ? not ద్వාරයක් දාන්න වෙනවා. හරිද? not ద్వාරයක් දාන්න. ඊළඟට හොඳින් මෙන්න මේ ඉහළින් තියෙන වාක්‍ය කියවන්න වෙනවා. මෝටර රථයේ එන්ජිම ක්‍රියාත්මක නොමැති විටකදී රථයේ චලනයක් හෝ වීදුරකට හානියක් සිදු වූ විට. එහෙනම් අපි ඉස්සෙල්ලා සම්බන්ධ කරන්න ඕනේ මොකද්ද? ඉස්සෙල්ලා සම්බන්ධ කරන්න ඕනේ වීදුර හානියක් සිදු වූ විටකදී හෝ චලනයක් සිදු වුණාම කියලා කියන මෙන්න මේ B හා C තමයි සම්බන්ධ කරන්නේ. හරිද? පැහැදිලිව කියනවා වීදුර වලට හානියක් සිදු වූ විටකදී හෝ චලනයක් සිදු වූ විටකදී කියලා. එහෙනම් මේ දෙක තමයි ඉස්සෙල්ලා අපි සම්බන්ධ කරන්න ඕනේ. වීදුර වලට හානියක් විටකදී හෝ චලනයක් සිදු වුණාම. හෝ කියලා කියන නිසා මොකෙන්ද සම්බන්ධ කරන්න ඕනේ? හෝ කියලා කියන නිසා මේ දෙකෙන් එකක් සිද්ධ වුණොත් අනතුරු සංඥාව නිකුත් වෙනවා. මේ දෙකෙන් එකකින් විතරක් එක આવොත් කියන්නේ මේ ద్వාරය මෙතෙන්ට දාන්න ඕන ద్వාරය O ద్వාරය.
O द्वारे තමයි දාන්නේ. O द्वारे. ඊළඟට එන්ජිම ක්‍රියාත්මක නැති විටකදී දැන් එන්ජිම ක්‍රියාත්මක වෙලාවේ මෙහෙම දෙයක් වුණාට අනතුරු සංඥා නොකුත් වෙනවද නැහැ එන්ජිම ක්‍රියාත්මක නොමැති විටකදී පමණයි එහෙනම් මේක එන්ජිම ක්‍රියාත්මක නැත්තම් බිඳුවයි නොට් එක කරා ගිහලා 1 මේකෙත් 1 එන වෙලාවේ මේ දෙකෙනුත් මොකක් හරි එකක් වෙලා 1 කියන එක આવොත් දෙකම එක වුණොත් පමණයි අනතුරු සංඥා නිකුත් වෙන්නේ එන්ජිම ක්‍රියාත්මක නැතුව තියෙන්න ඕනේ නැත්තම් බිඳුවයිලු නොට් එක කරා ගිහලා 1 ගන්නවනේ අපි එතකොට මේකෙන් එක එන්න ඕනේ ඒකත් එක්ක මේකත් එක්ක වෙන්න ඕනේ මොකද මේකෙන් විතරක් එක ආව කියන්නේ එන්ජිම විතරක් ක්‍රියා විරහිතයි වීදුරුවකට හානි වෙලත් නැහැ චලනයක් වෙලත් නැහැ අනතුරු සංඥා බල්බේ නිකුත් වෙලා හරියන්නේ නැහැනේ සංඥාව නිකුත් වෙලා හරියන්නේ නැහැනේ එතකොට එන්ජිම ක්‍රියාත්මක නැහැ එකයි වීදුරුවකට හානියක් වුණොත් මොකද වෙන්නේ මේ ඕ එකක් නිසා මේකෙන් විතරක් එක ආවත් මෙතෙන්ට එක එනවා එතකොට මේකෙනුත් එකයි දෙකම එක වුණොත් විතරක් අනතුරු සංඥා බල්බේ දැල්වෙන්නේ හරි දැන් යනකොට කොහොමද එන්ජිම ඔන් එකේ තියෙනකොට ගමන් කරද්දී චලනයක් වුණා කියලා අනතුරු සංඥා බල්බේ ලැබිලා හරියන්නේ නැහැනේ එන්ජිම ඔන් එකේ තිබ්බොත් මෙතන එකයි මේ හරහා ගිහලා මෙතන බිඳුව වෙනවා මෙතන බිඳුවයි නම් චලනයක් සිද්ධ වෙනවා ඒතර අනතුරු සංඥා බල්බේ නිකුත් වෙලා හරියන්නේ නැහැ ඒතර මේ දෙකෙන් එකක් විතර එක වෙලා තියෙන මේක බිඳුව වෙලා තියෙන අනතුරු සංඥා බල්බේ නිකුත් වෙන්නේ නැහැ එහෙනම් ඔය එක දාන්න බෑනේ මේ දෙකම එක වුණොත් පමණයි දෙකම එක වුණොත් විතරක් අනතුරු සංඥා බල්බේ නිකුත් වෙන්න ඕන නිසා and ద్వාරෙ මෙතෙන් දාන්න වෙනවා අනතුරු සංඥාව හරි මෙන්න මේ විදිහට තමයි අපිට මේකේ පරිපතය අඳින්න වෙන්නේ ගෝලීය ප්‍රකාශය ලියනවා ABC අසුරින් ABC කියලා අපිට අකුරු දීලා තියෙනවා මෙතෙන් දෙන්නේ A බා කියලා එකක් ඒක නොට් එක කරා ගිහලා මෙතෙන් B සහ C ඔය කියන නිසා B C අවසාන උත්තරේ එනවා A බා B C කියන එක තියෙනවා and එකෙන් හරහා යන නිසා අතරමැදට ඩොට් එක දාන්න A bar dot B plus C හරිද හරි ඉක්මනට සත්‍යතාවක් වඳින්නම් මම ABC කියලා ආදාන තුනක් තියෙන නිසා මේ විදිහට වගුවක් කරන් අවස්ථා 8 ලියන්න වෙනවා A bar කියලා එකක් ඕනේ අපිට A bar කියලා කියන්නේ ඒ වල ප්‍රතිවිරුද්ධාගය 1 බිඳුවයි ඊළඟට අපිට ඕනේ B plus C කියලා එකක් B සහ C ඔය කියන්නේ එකක් හෝ සත්‍ය නම් පිළිතුර සත්‍ය එකක් හෝ සත්‍ය නම් එකක් සත්‍ය එකක් සත්‍යයි එකක් සත්‍යයි එකක්වත් සත්‍ය නැහැ එකක් සත්‍යයි එකක් සත්‍යයි ඊළඟට B plus C එක්ක A bar කියන එක AND එක යනවා ඒ කියන්නේ දෙකම සත්‍ය වුණොත් විතරක් සත්‍ය වෙනවා අවසාන උත්තරේ A bar .B plus C මේ දෙකම සත්‍ය වුණොත් විතරක් AND එක යන්නේ සත්‍ය වෙන්නේ බිඳුවයි මේක දෙකම සත්‍යයි මේකෙත් දෙකම සත්‍යයි මේකෙත් දෙකම සත්‍යයි මේකෙත් දෙකම සත්‍ය නැහැ මේකෙත් නැහැ මෙන්න මේ අවස්ථා තුනේදී පමණක් ප්‍රතිදාන එක වෙනවා හරි අවසාන ප්‍රශ්නේ උත්තරේ වැරදි අනුපාඩු තියෙනවා හදාගන්න ඔතනින් ඉවරයි ඒකේ ප්‍රශ්න ටික
හරි හරි ඊළඟට මොකද්ද කරන්න ළමයි අපි හරි එහෙනම් හතරවෙනි පාඩමේ ප්‍රශ්නත් සාකච්ඡා කරලා අවසන් හැබැයි මේ ප්‍රශ්න ඇක්ටිවිටි බුක් එකේ තිබ්බේවා පාස් පේපර්ස් ප්‍රශ්න නෙමෙයි මම දැන් පස්වෙනි පාඩමට හයවෙනි පාඩමට හත්වෙනි පාඩමට හත්වෙනි පාඩම කරේ නෑ 5 සහ 6 කියන පාඩම් දෙකටම පාස් පේපර්ස් ප්‍රශ්නත් කරා ඒ නිසා තුන්වෙනි පාඩමේ සහ හතරවෙනි පාඩමේ පාස් පේපර්ස් ප්‍රශ්න කරන්න ඕනේ හරි අද ඉතුරු වෙලා තියෙන තව විනාඩි 40ක් තියෙනවා ඒ වෙලාව තුල තුන්වෙනි පාඩමේ පාස් පේපර්ස් ප්‍රශ්න කරනවා ගැටලුව තියෙන්නේ ඒකේ ඔයාලට පාස් පේපර්ස් පොත් තාම ඔක්කොටම නැතුව ඇති මම ගන්න කියලා නම් කිව්වා නැතුව ඇති මුද්‍රිත ටියුට් එකේ දාලා දෙන්න බැරි වුණා ටියුට් එකේ දාලා දීලා නැහැ මුද්‍රිත පිටපතක් විදියට print කරලා මම දෙන්නම් ප්‍රශ්න ටික වෙනම මේ සතියේ මම ආයතනෙන් තියන්නම් ඔයාලා ගියපු වෙලාවක ගන්න තුන්වෙනි පාඩමේ සහ හතරවෙනි පාඩමේ පාස් පේපර්ස් ප්‍රශ්න කොළ 3-4ක් දෙන්න තියෙන්නේ ඒකත් ඉල්ල ගන්න දැන් නැති වුණාට කමක් නැහැ මම මේකේ දාලා ටිකක් සාකච්ඡා කරනවා ඉතුරු වෙලා තියෙන වෙලාව තුල ලබන සතියේ වෙද්දී කොහොම හරි කොලේ ගන්න ඒක කරලා තමයි මම අර ඔයාලට පේපර් එකක් දීලා තියෙනවා වාර විභාග පේපර් එකක් ඒක කරන්නත් ඕනේ නෝට් ලියන්න ඕනේ හරි නෝට් ලියන්න එපේ හරි නෝට් ලියන වැඩේ කරන්න එපේ මුලින්ම හරි මම ලබන සතියේ ඉඳන් නෝට් ලියන්න පටන් ගන්නවා ලබන සතියේ නෝට් ලියන්න පටන් ගන්නවා අදට ඉතුරු වෙලා තියෙන වෙලාව තුල මම අර ප්‍රශ්න ටික කරන්නම් හරි මෙන්න මම ප්‍රශ්න ටික දාන්නම් ඔයාලා පාස් පේපර්ස් තියනවා නම් ගන්න නැත්තම් මම මේක print කරලා ආයතනෙන් තියනවා ගන්න
හරි හරි මෙන්න මේ 2015 ඉඳන් අවුරුදු 6ක වගේ ප්‍රශ්න ටික අපි කතා කරේ කලින් පාඩම් වලටත් ඒ නිසා මේකෙත් මම ඒ ටිකම ගත්තා මේ කතා කරන්නේ තුන්වෙනි පාඩමට ඒ කියන්නේ ගණන් හදන පාඩමට 2015 පස්වෙනි බහුවර්ණයේ තියෙනවා පහත දැක්කෙන කුමන අෂ්ටක සංඛ්‍යාව 79 කියන දශමයේ සංඛ්‍යාවට තුල්ල වෙනවද කියලා. එහෙනම් අපි මොකද කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නේ අපිට කරන්න තියෙන දේ තමයි 79 කියන 10 පාදයේ සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාව බවට හරවන්න ඕනේ. එහෙනම් 79 8න් බෙදාගෙන යනවා. 8 වරක් 10 80යිනේ. එහෙනම් 9ක් තියෙනවා. 9 8 වරක් 9 72යි. ඉතුරු තියෙනවා එතකොට 72 ඉඳන් 79ට 7ක්. ඊළඟට 9ට 8 1යි 8 වරක් 1 8යි ඉතිරි 1යි. ඉතිරි 1යි. 1ට 8 ඒවා නැහැ බිඳුව ඉතිරි 1යි. පහළ ඉඳන් ඉහළට ලියපුවාම 1 1 7යි 8 පාදේ. උත්තරේ එන්නේ පළවෙනි එක. හරිද? පළවෙනි එක 79 කියන 10 පාදයේ අෂ්ටමයේ සංඛ්‍යාව 117යි 8 පාදෙන් කියලා එන්නේ. 2015 පස්වෙනි බහුවර්ණ විදිහට මේ වගේ දෙයක් දීලා තියෙනවා. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා පරිගණකයේ දත්ත ආචරණය සඳහා කුමන ආකාර භාවිතා වේද කියලා. ළමයි පරිගණකයේ සංඥා හැසිරීම දත්ත ගබඩා කිරීම සියල්ලක්ම සිද්ධ වෙන ද්විමේ ආකාරයට කියලා අපි කතා කරානේ. එහෙනම් ද්විමේ කියන ඒත් පළවෙනි උත්තරේ තමයි එන්නේ. පරිගණකයේ වැඩ කරන්නේ 0.6 කියන දත්ත මත පදනම්. තුන්වෙනි පාඩමේ සහ හතරවෙනි පාඩමේ දෙකේදීම ඔය ගැන කියවෙනවා. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ පහත දැක්කන කුමන දශමයේ සංඛ්‍යාව ද්විමය 1.1.1.1කට තුල්‍ය වන්නේද කියලා. ඒක හදන්න පුළුවන් වෙන්නේ මේ දීලා තියෙන ද්විමය සංඛ්‍යාව අපි දශමය කරලා බලන්න ඕනේ. හරිද? දශමය කරනවා මම 1.1.1.1 දෙකේ බිඳුව දෙකේ එක දෙකේ දෙක ඔය ලියන්න එපා නේද? ඒවා ලියලා ඉන්නේ මම කෙටියෙන් 1 2 4 8 16 32 කියලා ගන්නවා. මේ ලිවි අර දෙකේ බිඳුව දෙක එක දෙකේ දෙක කියන ඒවාට අදාලා ගියා. එකෙන් ගුණ කරොත් ඒ අගයමයි බිඳුවෙන් ගුණ කරොත් බිඳුව වෙලා යන නිසා බිඳුව තියෙන තැන් වල ඒවා කපලා දානවා. කපලා දාලා ඉතුරු ඒවා එකතු කරනවා 32යි 16යි 48යි 48යි 4යි 52යි 52යි 2යි 54යි 1යි 55යි 32යි 16යි 48යි 48යි 4යි 52යි 54යි 55යි. ඔව් ඒකටත් එන්නේ 55 උත්තරේ එකමයි. 10 පාදයෙන් 55 කියන ප්‍රමාණය තමයි ද්විමය විදිහට තියෙන්නේ. ඊළඟට 8 වෙනි බහුවර්ණෙත් අහලා තියෙනවා ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් සහ ෂඩ්දශමය සංඛ්‍යාවක් කියන හතරම තියෙනවා. අපෙන් අහන්නේ හතර ආරෝහණ පටිපාටියට නිරූපණය වෙන්නේ. අපිට කොහොමදවත් මේ සංඛ්‍යා පද්ධති වෙන වෙනම තියාගෙන කවදාකවත් සංසන්දනය කරන්න බෑ. ඒ නිසා අපි දන්න සංඛ්‍යා පද්ධතියක් බවට හරවා ගන්න ඕන ළමයි. දන්න සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ 10 පාදයට හරවා ගන්න එක තමයි ලේසිම වැඩේ. ඒතර පළවෙනි ද්විමය සංඛ්‍යාව මම 10 පාදයට හරවලා බලන්නම්. 10යි 11යි 11 කියන සංඛ්‍යාව තියෙනවා. 1යි 2යි 4යි 8යි 16 32 64 128 64 32 16 වන 128යි 8යි 4යි 2යි 1යි එකතු කරපුවාම 8යි 16යි 20යි 23යි 3 දැම්ම දෙකක් ඉතිරි 4යි 1යි. මෙන්න මේ ද්විමය සංඛ්‍යාවේ තියෙන 143 කියන ප්‍රමාණය. 143 කියන 10 පාදයේ සංඛ්‍යාව තමයි තියෙන්නේ. 178 පාදේ 178 පාදෙන් කියන එක මම දශමය කරනවා 8.81 8.2 කියලා 1 8 64 එක් වරක් බිඳුව බිඳුවයි 8 වරක් 7 56යි 64 වරක් 1 64යි
64යි 56යි එකක් ඉතිරි 12යි 120යි මේ 170 කියන්නේ 120 කියලා අපි දන්න සංඛ්‍යාව 10 පාදයක හරවන දෙයක් නෑ 46687 2යි f කියන 16 පාදයේ සංඛ්‍යාව 2යි f කියන 16 පාදයේ සංඛ්‍යාව අපි හරවලා බැලුවොත් 2යි f 16 පළවෙනි බලය 16යි 16 බිඳුවෙනි බලය 16 පළවෙනි බලය 16 බිඳුවෙනි බලය 1යි f කියලා කියන්නේ 15යි 15යි 1 වරක් 15යි 16 පළවෙනි බලය 16 16 වරක් 2 32යි 32යි 15යි 7යි 4යි 47යි මේකගේ 47යි දැන් ওই ටික 10 පාදයට හරවා ගත්තන් පස්සේ අපිට ආරෝහණ පටිපාටියට හදන්න පුළුවන් ආරෝහණ කියලා කියන්නේ කුඩා මේකේ ඉඳන් වැඩි එකට කුඩා මේකේ වෙන්නේ එතකොට 47 47 කියන්නේ 2යි f ඊටර බලන්න දෙයක්වත් නැහැ උත්තරයක් අපිට තෝරන්න පුළුවන් ඊළඟට වැඩි වෙන එක 120 ඒ කියන්නේ 8 පාදයක 170 ඊළඟට 143 කියන ද්විමේ සංඛ්‍යාව ඊළඟට 46687 උත්තරේ තුන්වෙනි එක 10 පාදයට හරවලා බලන්න ඕන ළමයි කවදාකවත් මේ තියෙන විදිහටම හිතන්න යන්න එපා ආරෝහණ අවරෝහණ පටිපාටියට හදන්න බෑ අනිවාර්යයෙන්ම එකක් දෙකක් හරි හරවලා තමයි 10 පාදයට හරවලා 10 පාදයට හරි මොකක් හරි එක සංඛ්‍යා පද්ධතියකට ලේසියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් 10 පාදයේ සංඛ්‍යාව 9 වෙනි බහුවර්ණය භාවිතා නොකරන ලද ඉඩ ප්‍රමාණය අවම වෙනසේ 4 GB ධාරිතාව යුතු USB ආචාර්ය උපක්‍රමයකට ආචාර්ය කළ හැක්කේ ඒ වගුවේ ඇති ඒ වගුනේ පළවන වගුවේ ඇති අකුරු වැරදිලා තියෙනවා පළවෙනි වගුවේ ඇති ගොනු අතරින් කොමන ගොනුවද නැත්නම් ගොනුද ඒ කියන්නේ GB 4ක පෙන් එකක් තියෙනවා ඒකෙන් මේ ABC කියන ෆයිල් වලින් මොනවද දාන්න කියලා අහන්නේ දැන් A කියලා කියන්නේ doc ෆයිල් එකක් දන්නවනේ document එකක් B කියලා කියන්නේ JPG ෆයිල් එකක් කියන්නේ පින්තූරයක් ළමයි C කියලා කියන්නේ MP4 ෆයිල් එකක් කියන්නේ වීඩියෝ ෆයිල් එකක් මේ ගොනුව මොකක් වුණත් අපිට වැඩක් වෙන්නේ නැහැ ડોකියුමන්ට් එකක් වුණත් පින්තූරයක් වුණත් වීඩියෝ එකක් වුණත් වැඩක් වෙන්නේ නැහැ ඒ සඳහා වැය වෙන ධාරිතාවය අනුව තමයි අපි හිතන්නේ ඒ නිසා ගොනු වර්ගය වෙනස් වුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ අපි බලන්නේ ධාරිතාවය දිහා GB 4යි තියෙන්නේ දැන් තුන්වෙනි පාඩමෙන් ඉගෙන ගන්නවා දත්ත ධාරිතාවයන් ගැනත් GB 4ක් කියන්නේ ළමයි කොච්චරක්ද අපි ගත්තොත් ගිගාබයිට් මෙගාබයිට් 1024ක් තමයි ගිගාබයිට් කියලා කියන්නේ. ඒතර මේක මෙගාබයිට් වලින් ගත්තොත් ළමයි 4096ක්. 1024 වරක් 1024 වරක් 4 කියලා කියන්නේ මෙගාබයිට් වලින් ගත්තොත් 4096ක්. පෙන් එකේ ඔක්කොම තියෙන්නේ. එතකොට 4096ට වඩා මේ තුනේම එකතු අඩුයි නම් දාන්න පුළුවන් නේ. නැත්තම් බෑනේ. හරි. අපි ඔක්කොම මෙගාබයිට් වලට හරවා ගමු. නැත්තම් අමාරුයි. 300යි 740යි ඒ දෙකම මෙගාබයිට් ගිගාබයිට් 3යි 3යි කියලා කියන්නේ කීයද 1024 වරක් 3 1024 වරක් 3 3072යි 3072යි හරි මේ තුනේම එකතු එතකොට එනවා 2යි 4 7 11 එක දැම්ම එකක් ඉතිරි 10 1 11යි එකක් ඉතිරි 4යි 4112යි ඔක්කොම 4112ක් තියෙනවා එහෙනම් දාන්න පුළුවන්ද බෑනේ මෙගාබයිට් 16ක මෙගාබයිට් 16ක් වැඩි දාන්න බෑ පෙන් එකට ආය කිර කරලා දාන්න පුළුවන් කියලා එහෙම කම්ප්‍රෙස් කරන්න කියලා බෑ මේකේ 1 කිලෝබයිට් එකක් 1 බයිට් එකක් වැඩි වුණොත් දාන්න බෑ එක බයිට් එකක් හරි වැඩි වුණොත් දාන්න බෑ අපි ওই බෑග් වලට පොත් කොටනවා වගේ එහෙම දාන්න බෑ මේවට වැඩ කරන්නේ මේ කියන්නේ ධාරිතාව මදි කියලාමයි කියන්නේ එක බයිට් එකක් වැඩි වුණා එහෙනම් අපිට අඩුම එක අයින් කරන්න වෙන්නේ නේද දැන් අපි කියන්නේ භාවිතා නොකරලාද ඉඩ ප්‍රමාණය අවම වෙනසේ කියලානේ එහෙනම් 300 කියන එක ඉතුරු කරලා ඉතුරු දෙකම දැම්ම හැකිනේ හරිද සියල්ලම දාන්න බෑ ගොනු ධාරිතාවේ අඩුම එක ඉතුරු කරලා ඉතුරු දෙක දානවා B හා C B හා C කියන දේන උත්තරේ
ඒතකොට තමයි භාවිතා නොකරලා ඊට ප්‍රමාණය අවම වෙන්නේ. අඩුම එක 300 MB කියන ඒ කියන ෆයිල් එක මේක ඉතුරු කරලා ඉතුරු දෙකම දාන්න පුළුවන්. මොකද ඔක්කොගේම එකතුවත් 4112යි 4096ක් තියෙනවානේ. ඒ නිසා ඉතුරු දෙක දැම්ම හැකි කොහොමද? හරි බහුවර්ණ එච්චරයි අවුරුද්දේ. ඊළඟට රචනා පේපර් එකේ ළමයි පළවෙනි ප්‍රශ්නේ අණු කොටස් දෙකක් අහලා තියෙනවා. ඒ තමයි මේ 5 සහ 6 කියලා රෝමි ලක්කම් වලින් දාලා තියෙන රචනා පේපර් එකේ ප්‍රශ්න දෙක. ඒකේ මොකක්ද තියෙන්නේ? ද්විමේ සංඛ්‍යාව දීලා ඊට තුල්ලේ අෂ්ටමේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න පියවර ලියා දක්වන්න කියන ළමයි. දැන් බහුවර්ණ වලදී කොහොම හරි හදන්න පුළුවන්. ඒ කියන්නේ උත්තරේ කොහොම හරි හොයාගන්නනේ තියෙන්නේ. හැබැයි රචනා පේපර් එක වල උත්තරේ විතරක් ලියුවට ලකුණු හම්බෙන්නේ නැහැ. පියවර ලියා දක්වන්න කියලාම කියනවා. කිව්වත් නැතත් ලියන්නම ඕනේ. කිව්වත් නැතත් රචනා පේපර් එකේ හදන ක්‍රමයේ තියෙන්නම ඕනේ. මතක තියාගන්න. හරි. ද්විමේ සංඛ්‍යාවක් මේ විදිහට තියෙන්නේ අෂ්ටමේ බවට හරවන්නලු. මතකද හරවන විදිය? ද්විමේ අෂ්ටමේ කරන්නේ කොහොමද? ද්විමේ සහ අෂ්ටමේ ගැන කතා කරනවා නම් බිටු 3යි. ඒ කියන්නේ මේක බිටු 3 කාණ්ඩ වලට වෙන් කරන්න ඕනේ නේද? මේක බිටු 3 කාණ්ඩ වලට වෙන් කරලා තමයි අපි හදන්න වෙන්නේ. එහෙනම් 1 2 3යි 1 2 3යි මේ විදිහට ගන්නවා. මේ කාණ්ඩේ එක් කාණ්ඩයක්ගේ වෙන වෙනම හොයනවා 1 2 4යි. දෙකේව නැහැ. 4 1 5යි. 1 2 4යි. එකේව නැහැ 4ඒව නැහැ. 2යි. 1 2 3යි. එහෙනම් කීයද දෙන්නේ? හරියට අවසාන උත්තරේ ලියන්න ඕනේ 325යි පාදක වටනකම අනිවාර්යයි 8 පාදේ කියලා දාන්න ඕනේ. ඔන්න ඔය විදිහට හදන ක්‍රමය සහ උත්තරේ ලියලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ලකුණු දෙකම හම්බෙන්නේ. උත්තරේ විතරක් ලියලා තිබ්බොත් ලකුණු එකයි. හරි ඒකේ ඊළඟ කොටස 5 6 ASCII කේතෙහි A අක්ෂරය 0.65 නිරූපණය වේ. ASCII කේතයේ D අක්ෂරය නිරූපණය වෙන ද්විමේ සංඛ්‍යාව නිශ්චය කරන්න. අපෙන් දැන් අහන්නේ 10 පාදක වටනකම 65 කියලා දීලා ද්විමය අගයන්නේ D වල. එහෙනම් අපි ලියා ගන්නවා A B C D. A කියන්නේ 65යි නම් B 66යි C 67යි D 68යි. හැබැයි 68 කියලා ලියවට ලකුණු නෑ. 68 කියන එකේ ද්විමේ අගය ගන්න ඕනේ. ඒතකොට දෙකෙන් බෙදාන ගිහිල්ලා අගය හොයන්න දෙකෙන් බෙදාන ගිහිල්ලා බිටු 7කින් අගය ලියන්න ඕනේ. ASCII වල බිටු 7ක් ඕනේ. එහෙම ලියන්න මම ඊට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරනවා. දැන් මේක දෙකෙන් බෙදාන ගිහිල්ලා උත්තරේ හොයන්න. තාම මම උත්තරේ කිව්වේ නෑ. මම බෙදන්න යන්නේ නැහැ එතනින් එහාට. මම වෙන ක්‍රමයකට ගන්නවා. වෙන ක්‍රමය කියලා කියන්නේ A වල 65යි 65 කියලා කියන්නේ 1.5යි 1 කියලා මම මතක තියාගෙන ඉන්නවා 1.51 එහෙනම් D වල 68 නම් 65 ඉඳන් 68ට කීයක් තියෙනවද 3ක් නේ A B C D 1යි 2යි 3යි තාම ඊට වඩා 3ක් වැඩි වෙනවා 3ක් කියලා කියන්නේ ද්විමේ 3ක් එකතු කරනවා මම ද්විමේ 3යි කියන්නේ 1 1 කියන ප්‍රමාණයක් එකතු කරපුවාම 1 1 2යි බිඳුවයි කලින් පියවරට 1යි 1 1 2යි බිඳුවයි කලින් පියවරට 1යි 1යි මේ විදිහට උත්තර එනවා අකුරු අතර පරතර එකතු කරනවා හේතුව A වල අගය දීලා D වල නැහන්නේ A වල 65 කියන මම 65 අගය ගත්ත 1.51 කියලා ඊට පස්සේ D වල 68 කියන්නේ 3ක වෙනසක් තියෙනවා එහෙනම් ද්විමේ 3ක් එකතු කරනවා ද්විමේ 3ක් එකතු කරපුවාම 1යි 1000 කියන අගයනවා කොකත් එකයි නැත්තම් ඉස්සලා වගේ 68 දෙකෙන් බෙදාන ගිහිල්ලා බිටු 7කින් අගය ගන්න ඕනේ හරි මේ ප්‍රශ්න වලට උත්තර ඔයාලා ලියන්න නැතුව සාකච්ඡා කරාට වැඩක් නැහැ නේද? තව තියෙනවා 2016 ප්‍රශ්න මේ විදිහට 17 18 19 20
මම මේක WhatsApp එකට දාන්නම් දැන්. WhatsApp එකට දැන් දාන්නම්. මේ ඔයාලා ලියන්න. ඔයාලා ගණන් ටික හදන්න. හදලා හතරවෙනි පාඩමේ මේ වගේම ප්‍රශ්න කොලයක් තියෙනවා. ඒක තාම හදලා ඉවර නෑ. එකක් දාන්නම් දැන්. අද හෝ හෙට උදේ. ඒ වගේම print කරලා මම සවුන්ද උදේ වෙද්දී කොහොම හරි ආයතනයට දෙනවා. ආයතනෙන් print එක ගන්නකව WhatsApp එකේ තියෙන එක බලාගෙන soft copy එක බලාගෙන උත්තර ලියන්න. ලියලම සාකච්ඡා කරමු. අද දැන් 6:00 වෙනකම් මම මේක කරන්නම් කියලා හිතුවේ. නමුත් ඔයාලා හදන්න නැතුව ලියලා වැඩක් නැහැ කියලා මම හිතනවා. උත්තර ටික විතරක් මම කියලා බලන්න ඉන්න එක විතරයි ඔයාලා කරන්නේ. ඒ ප්‍රශ්න වලටත් උත්තර සපයන්න මම WhatsApp එකට දැන් දානවා. දැන් මම ලියන්න. ඉතුරු වෙලාව තුල ඔයාලා ලියන්න. ලියලා අදම ඉවර කරන්න. ඒක ලබන සතියේ හදන්න දෙයක් නැහැ. ලබන සතියේ ඔය සාකච්ඡා කරලා නෝට් ලියන්න පටන් ගන්න. ඒ අතර වාරේ දීලා තියෙන පේපර් එකක් දීලා තියෙන වාර විභාග පේපර් එකක් ඒක ලියලා උත්තර පත්‍රය තියාගන්න. ඒවා අරන් නැත්තම් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා ටියුට් සම්බන්ධව මගෙන් තාමත් WhatsApp එකකින් පණිවිඩ අහනවා අහවල් පාඩමේ ටියුට් එක ඕනේ අකමැති කියලා ආයතනයේ දීලා තියෙන්නේ 3 4 5 6 කියන පාඩම් හතරේම ටියුට් සහ වාර විභාග පේපර් එකක් ඒක ගන්න අය දැන් මේ සෞන්දර්යයෙන් මම දෙනවා 3 වෙනි පාඩමේ සහ 4 වෙනි පාඩමේ පාස් පේපර්ස් පස්ස ටික පොඩි කොලයක් ඒක නම් ඒක පුළුවන් වෙලාවක් ගන්න ඒ ටික ඔක්කොම ආයතනෙන් ඉල්ල ගන්න පුළුවන් ඊළඟට දැන් මම හතරවෙනි පාඩම පටන් ගත්තේ ටියුට් එකක් දෙනවා ඒක ලබන මාසෙ දෙන්නේ මොකද මේ පාඩම් වල නෝට් එකක්වත් ලියන්න දුන්නේ නැහැ ටියුට් එක සම්පූර්ණ කරනවා මාසයක් කරන් ඒ ටික සම්පූර්ණ කරලම තමයි හතරවෙනි පාඩම පටන් ගන්න. ඒ අතර වාරේ වාර විභාග පේපර් එක සාකච්ඡා කරනවා. හරි තව වෙලාව ඉතුරු තිබ්බට මම නවත්තනවා දැන්. ඔයාලා ප්‍රශ්න වලට උත්තර ලියන්න ලියලා ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. නැත්තම් නිකන් උත්තර කිව්වට වැඩක් නැහැ. හරි එහෙමනම් සියලු දෙනාට සුබ සතිය ලබන සතියේ මේ වෙලාවට පන්ති තියෙනවා. WhatsApp එක දැන් බලලා ඉතුරු වෙලාවෙ තුල ප්‍රශ්න වලට උත්තර සපයන්න. මම දානවා දැන් ෆයිල් එක. හරි අයබෝවන්. අයබෝවන් සර්. අයබෝවන් සර්.